සංකීර්ණ යටින් තිබුණේ බෞද්ධ විහාරස්ථාන නඩමුල් කියන කාරණාව පුරාවිද්‍යා වාර්තාවක් පරීක්ෂණ පත්‍රිකාවකින්වත් එළියට ආවේ නැහැ. ඇයි එහෙම එළියට එන්නේ නැත්තේ? මම කියන්නේ මෙතන බෞද්ධ ස්ථානයක් තිබුණේ නැහැ කියලා. කිසිම සැකයක් උපකල්පනය කරනවා මෙතන බෞද්ධයි කියලා බෞද්ධ ස්මාරක උඩයි මේ හැදුවේ කියලා. නමුත් අර කියන්නේ ලංකාවේ පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යයේදී දේශපාලඥයන්ගේ මැදිහත් වීම සිද්ධ වෙනවා. සම්පූර්ණ පාලක සභාවෙන් දේශපාලඥයන් 50%. ඒ කියන්නේ ඔබතුමාට එහෙම දේශපාලන මැදිහත් වීම සහ බලපෑම් සිද්ධ වෙලා තියෙනවද? හැම කාලෙම වෙලා තියෙනවා. ඒක දේශපාලන භේද යහපාලනයේද නැත්නම් රාජපක්ෂ පාලනයේද? මට මේ රාජපක්ෂ පාලනයට වැඩිය මගේ ලොකු විවේචනයක් තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ පාලනය ගැන. උස්සන් කොට කියන ඉතාමද ප්‍රාග්ධායිතික පුරාවිද්‍යාස්ථානයේ මේ ගුරුගේ ව්‍යාපාරික මැණික් ව්‍යාපාරිකයට හෝටලයකට මෙතන දෙන්නයි කියලා බැලුවා. නෑ මොකද්ද මේ දැන් ඔබතුමාට බැරි වුණාද අවුරුදු ගානක් අවුරුදු 20කට ආසන්න කාලයක් ඔබතුමා මේ ඉහළ නිලතලයක් දරන කෙනෙක්. බැරි වුණාද මේවා ආරක්ෂා කරගන්න? මගේ කාලේ ඇත්තටම මේකේ මායිම්ගල් හිටියු. ඇත්තටම කියන්නේ අනුරාධපුර නගරයේ පවුල් 300ක් ඉවත් කළ යුතුයි. ඒ පවුල් 300ක් ඉවත් කළ යුතුයි. 300ට වැඩි. වඩා ඉවත් කළ යුතුයි මේ අපේ මේ අනුරාධපුර නගරය සහ ඒ නටබුන් ආරක්ෂා කරන්න ඕනේ. එතුමා ඉවත් කරන්න ඉස්සර මස්කඩවල තිබුණේ රුවන්වැලිසෑය වටේම. ඉතින් නවම ස්ථානයක් වෙනවනේ. අලුතින් හදනවනේ සඳහිරු සෑය. මොකද ඒ ගැන කියන්නේ? මම දකින්නේ ඒක වැරද්දක්. මොකද මේකත් රජයේ මේ අර මේක මොකද ඒ සම්ප්‍රදාය තාම යනවනේ. මේ අදත් මහවංශ ලියනවනේ. මේ පුරාවිද්‍යා විෂයේ තියෙන සංස්කෘතික අමාත්‍යාංශය බාර දුන්නේ අර මොකක්වත් බාර දෙන්න බැරිම තැන ඇමති කෙනෙකුට. සරෙප්පු නොදා සරල අල්පේච්චා ප්‍රදර්ශනයේ ඇමතිවරයා විදුරෙක් වුණාගේ මහත්තයා කියන්නේ නේද කියන්නේ? මම නමක් කියන්න ඕනේ නැහැ නේ. අපි දැක්කම ඔයාල පළු යන්න බනිනවා. ඔව් ඒ වෙලාවේ මට විතරක් නෙවෙයි. මීඩියා ෂෝ එකද දිව්වේ? මීඩියා ෂෝ එකක් එකෙන් පේන්නේ. මොකද ඒක බුද්ධිමත් දේශපාලනඥයෙක්ගේ ගුණයක් වෙන්න බෑනේ. සමාජ විද්‍යාව කරපු කට්ටිය කොහොමද පුරාවිද්‍යා උපදේශ සභාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂණලාට හෝ අමිතිවරයාට උපදෙස් දෙන්නේ? මට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන හොඳ දැක්මක් තිබුණා. මේ වැඩ කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරී කියලා. ඉතින් අපේ මම විතරක් නෙවෙයි මුළු රටම බලාපොරොත්තු දල්වා ගත්තානේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලාද? නෑ මෙහෙමයි දැන් ඇත්තටම බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. මම මේ දැන් කියන්නම් ගොඩක් වෙලාවට අපි ඇමති කෙනෙක් හරි අපේ විෂය භාර ඇමතිවරු හරි මම හැම කෙනාටම මේ චෝදනාව කරන්නේ අධ්‍යක්ෂණවල කතා කරේ නිදන් හොරි බේරන්න. කවුද ඇමතිවරයා කියන්න බැරිද? ඒකට උරුමය ගැන වේදිකාවල බොහොම මේ හයියෙන් කතා කරනවා. හැබැයි ඒක මම දැක්කේ නැහැ කවදාවත් ක්‍රියාවේ. පුරාවස්තු අතුරුදහන් වීම ගැන කෞතුකාගාර වලට හොරු පැනපු ඒවා ගැන කතා වුණා. තුඩුගැමුණුතුමාගේ ජයකොන්තේ හොයමින් මෙහෙම ක්‍රියාත්මක වුණා. ලෝකේ පුරා මෙහෙම දේවල් වෙනවනේ. ඉතින් මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ කොළඹ මම ජීවිතය කියන එක නෙවෙයි. නෑ එහෙම වුණා කියලාද ඔබතුමා කියන්නේ? ලංකාවේ වුණානේ. රටේ පුරාවිද්‍යාව පිළිබඳව පුරාවස්තු පිළිබඳව විශාල අවධානයක් විශාල කතාබහක් තිබෙන කාලවකවානුවකයි අපි මේ සිටින්නේ. ඒ නිසාම අපි අදහස් කළා රටේ පුරාවස්තු පුරා විද්‍යාව පිළිබඳව කතා බහ කරන්න ස්වාධීනව අදහස් දක්වන්න පුළුවන් කෙනෙක් රාජ්‍ය නිලධාරියෙක් නොවන නමුත් රාජ්‍යයට සම්බන්ධ වී නැත්නම් නිලධාරියෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් ඒ සඳහා සම්බන්ධ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා අපිට හිතුණා. ඒ නිසා අපි සම්බන්ධ කරගත්තා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ස්තෙරණත් දිසානායක මැතිතුමා. ආයුබෝවන්. ලංකාවේ පුරාවිද්‍යාව ගැන කතා කරනකොට මේ වෙනකොට විවිධ මතවාද නිර්මාණය වෙමින් තිබෙන සමාජයේ එකක් තමයි ප්‍රධානම කාරණාව තමයි මේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා කතා බහක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ මතවාද නිර්මාණය කිරීම පිටුපස මහා සංඝරත්නය නියෝජනය කරන ඇතම් ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා. ඔබතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඇත්තටම මේ මොකද්ද මේ කතාව? කාරණා දෙක. එකක් මේ අපේ ත්‍රිපිටකයට ගියොත් එහෙම මේ බුදුන් වහන්සේ වැඩ හිටපු තැන් ජේතවනාරාමයේ වේළුවනාරාමයේ ආදි වශයෙන් උන්වහන්සේ ජන්මලාභය ලැබුතර මේවා අපි ත්‍රිපිටකයෙන් පේනවා මේවා බොහොම සමෘද්ධිමත් ස්ථාන. ඒ රජවරුන්ගේ අනුග්‍රහය ලැබුණු ධනපතිගේ අනුග්‍රහය ලැබුණු සෑහෙන තරම් ස්ථාවර වෙලා තිබුණු ස්ථාන. ඉතින් අපේ එක තර්කයක් තමයි මේ දැන් ඔය බුදුන් වහන්සේගේ චරිතයත් එක්ක සම්බන්ධ කරන ස්ථාන එක වචනයකින් කිව්වොත් ඊටාම දුප්පත් පුරාවිද්‍යා ස්ථාන. ගොඩනැගිල්ලකට දෙකකට සීමා වුණු බුදුන් වහන්සේ වගේ මහා චරිතයකට ගලපන්න බැරි ස්ථාන. ඒ වාස්තු විද්‍යාව මේ දැන් පෙන්වන තැන් වල වාස්තු විද්‍යාව බුදුන් වහන්සේට කොහොමද ගලපන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තාම මේවට ගොඩාක් මේ සම්බන්ධ කරගන්නේ ලොකු මූලාශ්‍රයකට පාවිච්චි කරනවා මේ ස්ථාන නාම. දැන් බුදුගල පාවිච්චි කරනවා. ඉතින් බුදුගල කියන එකේ බුදු කියන කොටසක් තිබුණා කියලා ඒක මේ බුදුන් වහන්සේට සම්බන්ධ කරන්න බෑ. දැන් උදාහරණයකට අද ඉන්නවා මේ බුද්ධදාස සංඝදාස වගේ නම් තියෙන. තව කාලෙදි කිව්වොත් එහෙම මේ බුද්ධදාස කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවන්ගේ ළඟ මේ දාසෙක්කට වැඩ කරපු කෙනා කියලා. ඒක විද්‍යාත්මක නෑනේ.
එතකොට දැන් ඔබතුමා කියන්නේ ඔබතුමා මේක පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට අත්දැකීම් බහුල පුරාවිද්‍යාඥයෙකුට ඔබතුමා මේ මතය බැහැර කරනවා. අනිවාර්යයෙන්ම. මතය බැහැර කරන්න කලින් යම් ආකාරයක නිරීක්ෂණ නිගමන වල එළඹෙන්න යම් ආකාරයක අත්දැක බැලීමක් එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිද්ධ කරාද? එක පැත්තෙන් ඒ ප්‍රශ්නට උත්තර දුන්නොත් ඇත්තටම කරලා තියෙනවා. ගවේෂණ ප්‍රමාණවත් තරම් කරලා තියෙනවා. කැණීම් ප්‍රමාණවත් තරම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම පුරාවිද්‍යා ශාස්ත්‍රයේ සහ ඉතිහාසයේ එක දෙයක් තියෙනවා. සමහර දේවල් අපි කියන ඔකම් ශ්‍රේෂ්ඨ කියලා. සමහර දේවල් බැලුමට සත්‍ය තියෙනවා. ඒක තහවුරු වෙලා නම් මූලාශ්‍ර වලින් හෝ දැන් තියෙන පොළොව මත තිබෙන නෂ්ටාවශේෂ වලින් දැන් උදාහරණයකට ඉන්දියාවේ තියෙන නෂ්ටාවශේෂ වලින් වගේ දේවලින් තහවුරු වෙලා නම් පොළොව උඩින් මේ තීන්දුව ගන්න පුළුවන් නම් ඊට වැඩිදුර පර්යේෂණයක් ඇත්තටම අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේගේ ජීවන චර්යාව ඉන්දියාව පුරා ව්‍යාප්ත වුණා කියන කාරණාව කනින්හම් මහත්මයාගේ පරීක්ෂණ වලින් පස්සේ නේද අනාවරණය වෙන්නේ. නෑ එතන මේ බුදුන් වහන්සේ උප්පත්ති ලැබපු ස්ථානය කියන එක ලුම්බිනි ටැම්ලිපියෙම තියෙනවා. අශෝක රජු ඒ ස්ථානයේ වැඳ පුදා ගන්නට එනවා. ඇවිල්ලා තමයි මේ ටැම්ලිපිය කොටන්නේ. ඉතින් මේකටත් නොඑක් කතා කියනවා. මේක මේ සුද්ධෙක් කරුවා කියලා. ලොකු මේ ආයාසකින් තමයි බ්‍රාහ්මී අක්ෂර හොයාගන්නේ. දැන් උදාහරණයකට ලංකාවේ ඇත්තට මේකට මේ පදනම වැටෙන ලංකාවේ මහාවංශික. මහාවංශي තියෙන දෙවන පිය කියන වචනේ. ඒක දැන් මේ ප්‍රින්සෙප් දකින්නවා මේ එක වචනයක් දිගට අකණ්ඩව මේක ඉදෙනවා කියලා සෙල්ලිපියේ. එතකොට ඒක ලංකාවේ මහාවංශයේ අනුසාරයෙන් කියලා මේ දෙවන පී කියන වචනේ කියලා හොයාගන්නවා. එතකොට දේවන පීය කියලා අකුරු පහක් හොයාගන්නවනේ. මේක තමයි උදව් වෙන්නේ අනිත් අකුරු සියල්ලම හොයාගන්න. මේ අකුරු පහ පදනමක් කරන තමයි සම්පූර්ණ බ්‍රාහ්මී හෝඩිය ප්‍රින්සෙප් නිර්මාණය කරන්නේ. එතකොට මේක දැන් මේ කියන හැටියට ප්‍රින්සෙප්ටත් ඉස්සලා මේ සෙල්ලිපි කොටලන්නේ. මේ ඉතින් ඒක සම්පූර්ණ මේ ජනතාව මුලාවේ දැමීම. දැන් ඔය කියන විදිහට මහා මායා දේවිය සිදුහත් කුමරුන් පිළිසිඳගෙන මේ පුතුණුවන් බිහි කරන්න සූදානම් වෙනකොට යනවනේ එතුමියගේ ගම්රට බලා යනවනේ කිඹුල්ලත්පුරේ බලා යනවනේ. තියෙන දුර කිලෝමීටර් 400ක් විතර වගේ ආසන්න වශයෙන්. පුතුමා විශ්වාස කරනවද කිලෝමීටර් 400ක දුරක් යැබිනියක් ගමන් කරා කියලා අවුරුදු 2500කට කලින්? ඔව් මෙහෙමයි. දැන් ඒ පැත්තේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒ කියන්නේ ඒ තියෙන සමහර දුරවල් අදත් එක සසනන්ට ගියහම ප්‍රශ්නයක් තියෙනවා. දැන් හොඳම උදාහරණය අනුරාධපුරයේ යොදුන් 4ක් දිගයි යොදුන් 4ක් පල්ලයි කියලා වංශ කතාවල තියෙනවා. යොදුනක් කියන්නේ 78ක්නේ. එතකොට 32ක් නේ. ඇත්තටම දිග පළල මැද ඇතුළු නගරේ කිලෝමීටරය. මේ වගේ ගොඩාක් වෙලාවට අපි දකිනවා මේ බෞද්ධ සාහිත්‍ය මොකද මේ මූලාශ්‍ර කියන්නේ මේ තනිවම මේ මූලාශ්‍ර හරිම පිරිසුදු ඓතිහාසික මූලාශ්‍රම කියන සලකන්න බෑනේ. දැන් මහාවංශ ගත්තම ඒක මේ ඓතිහාසික මූලාශ්‍රයක් වගේම ඒක සාහිත්‍ය ග්‍රන්ථයක්. ඒ වගේම ආගමික ග්‍රන්ථයක්. මේ අදහස් තුනම තියෙනවා මේක අස්සේ. ඉතින් පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් දැනගන්න ඕනේ මේක තෝරා බේරගෙන ගන්න. මේ හැම එකෙම මේ ඉන්දු ලාංකික සාහිත්‍ය මුරුල්ලේම අතිශයෝක්තිය කියන එක තියෙනවා. විශේෂයෙන්ම දුරපන් දැන් රාවණාගේ මේ මාලිගාව යොදුන් 8ක් කුසයි යොදුන් 8ක් පල්ලයි යොදුන් 8ක් දිගයි. ඒ කියන්නේ හැතැම්ම 16 පල්ලයි හැතැම්ම 16ක් කුසයි. ඉතින් මේ වගේ හැම වෙලේම මේ දුර ප්‍රමාණ අතිශයෝක්තියෙන් නගනවා. එතකොට දැන් බුදුමා කියන දුර ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් ඇත්තටම තියෙනවා. දැන් ඔය බුදුන් වහන්සේ ලංකාවේ පහළ වුණා නැත්නම් ලංකාවේ ඉපදුණා කියන කාරණාව පිළිබඳව තර්කයේ ගොඩනගන කණ්ඩායමේ ප්‍රධාන කාරණාවක් බවට පත් වෙන්නේ ඔය කාරණාවයි. ඊළඟට ජම්බුදීපය කියන ප්‍රදේශය නැත්නම් ඒ ජම්බුද්වීපයේ පිහිටීම පිළිබඳවත් ඔවුන් කතා බහ කරනවා. ඔවුන් කියනවා මහා මේරු පර්වතය පිහිටා තිබුණේ හොඩන් තැන්නේ කියලා. නැත්නම් මහයලි තැන්නේ කියලා. මේ වගේ කාරණා. ඊළඟට බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත් බෝධින් වහන්සේ තිබුණේ හිරිවඩුන්න ප්‍රදේශයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ කියන තරගය ඔවුන් ඉදිරිපත් කරනවා. ඉතින් මේවා එක්ක ඔවුන් කියනවා හිරිවඩුන්න ප්‍රදේශයේ ඒ බෝධින් වහන්සේ ළඟ වජ්‍රාසනයක් හමු වුණා කියලා. අත්‍තරම හම්බුණා. දැන් අපේ ඕනෑම ලංකාවේ බෞද්ධ විහාරයක පූජනීය ගොඩනැගිලි වර්ග 3ක් තියෙනවා. ඊට අමතරව පොයගේ තියෙනවා. ඒ පූජනීය ගොඩනැගිලි වර්ග 3 කියන්නේ බුදුන් වහන්සේගේ උද්දේශික ශාරීරික සහ පාරිභෝගික ධාතුන් නියෝජනය කරන පූජනීය ස්මාරක 3. මේකේ මේ පාරිභෝගික ධාතු නියෝජනය කරන්නේ බෝධීන්. ඉතින් මේ බෝධි වල සාමාන්‍ය සැලැස්ම එකයි. සාමාන්‍යයෙන් මැදම තියෙනවා බෝධි හිටවපු කුටිය. ඒක මේ නැත්තම් වල මේ වල ගොඩක් වෙලාවට වටේ ගලින් හෝ ගඩොලින් බැඳලා තියෙනවා. ඊට පස්සේ එක පැත්තක තියෙනවා වජ්‍රාසනය. මේ වජ්‍රාසන සමහර ඒවා අඩි 8ක් පමණ දිගයි.
දැන් මෙතන මේ වගේ දහස් ගණන් ලංකාවේ තියෙනවා. මම ඒක බොහොම වගකීමෙන් කියන්න පුළුවන්. මෙතන තියෙන වජ්‍රාසනය ඉතාම කුඩා වජ්‍රාසනයක්. මේක හරිම මේ සුලභ දෙයක්. ඉතින් එහෙමනම් දැන් ගොඩක් වෙලාවට තවත් පැත්තකින් තර්කයක් තියෙනවනේ. අනුරාධපුරයේ සීමා බෝධිය කොච්චර ඊට වැඩිය මේ පෞරුෂ මේ ප්‍රෞಢත්වයෙන් කොච්චර ඉහළද? එතන මේ විශාල වශයෙන් මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තියෙනවා. බෝධිගරේ බොහොම අභිමානනීයයි. එතකොට මේක මෙවැනි දැන් බුදුන් වහන්සේ ඉපදුනා නම් මේ හිරිවඩුන්න මේ මහා විහාරයේ තියෙන බෝධිගරේ තියෙන ලක්ෂණ ටික එන්න ඕනේ. මොකද ඒක බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ, ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඉතින් මේක ඇත්තටම මගේ වචනින් කිව්වොත් මේ හිරිවඩුන්න ඊටාම දුප්පත් පුරාවිද්‍යා ස්ථානයක්. මෙතන බුදුන් වහන්සේගේ මහා චරිතයකට ඔබතුමා පිළිගන්නේ නැහැ. එක පැත්තෙන් ඇහුවොත් එහෙම දැන් පුරාවිද්‍යාත්මක වශයෙන් එහෙම නැහැ කියන්න පුළුවන් සාක්ෂි සාධක තහවුරු කරගෙන තියෙනවද? පැහැදිලිවම ඉන්දියාවේ මේ උතුරේ බුදුන් වහන්සේගේ කාලේ පාවිච්චි වෙනවා ඒවට අපි කියනවා NBP භාජන කියලා. Northern Black Polished Ware. ඒ වර්ගයේ බුදුන් වහන්සේ කාලේ පාවිච්චි වෙච්ච මේ භාජන වර්ගයක්. ඉන්දියාවේ බොහොම සුලභ උතුරේ හම්බ වෙනවා. මෙතන එවැනි කැබල්ලක්වත් නැහැ. මම තවත් වැදගත් කාරණාවක් අහනවා. 2017-18 කාල සීමාවේ පොළොන්නරුව ශිව දේවාල සංකීර්ණයේ විශේෂ කැණීමක් සිද්ධ වෙනවා. ඔබතුමා දන්නවද? මොනවද හම්බ වුණේ ශිව දේවාල සංකීර්ණයේ පාදමට යටින් බෞද්ධ විහාරස්ථානයට මුන් හම්බුණා කියලා පැහැදිලි කතාවක් තිබෙනවා, ඇත්තද? නෑ, මෙහෙමයි අපිට මේ පොළොන්නරුව ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ පටන්ම ජනාවාසයක්. ඊටත් පෙර පටන් ජනාවාසයක්. නමුත් නගර තත්ත්වයට බවට පත් වීම ආරම්භ වුණා ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ. එදා ඉඳන්ම අනුරාධපුරයේ රජවරු ගොඩක් වෙලාවට කලකෝහලහල අවස්ථාවල පුරුද්දක් කරගත්තා පොළොන්නරුවට ඇවිල්ලා తాවකාලිකව වාසය කරන්න. ඉතින් ඒක නිසා තමයි කඳවුරුපුර කියන නම පොළොන්නරුවට ආදේශ වුණේ. ඉතින් මේ රජවරු හිටියා කියන්නේ මේක සෑහෙන නාගරික මට්ටමක් දක්වා දියුණු වෙලා. දැන් ඔය ගොඩක් අය දැන් ගියාම හිතනවා මේ මහා විජය බාහුවකින් පස්සේ තමයි පොළොන්නරුව සංවර්ධනය වෙන්නේ කියලා. ඒක ඇත්ත නෙවෙයි. මේ රාජ්‍ය සහ රාජේන්ද්‍ර චෝල මේ කියන පාණ්ඩ්‍ය ආක්‍රමණය මෙහි ආක්‍රමණය කරන වෙලාවේ අනිවාර්යෙන් ඔය සියල්ලම බෞද්ධ ස්මාරකනේ. මුළු භූමියෙන් බෞද්ධ ස්මාරකනේ වැහිලා තිබුණානේ. ඉතින් ඔවුන් තෝරා බේරගෙන කෝවිල් හැදුවේ නැහැ. සමහරලාට මේ මොකද ඒ කට්ටිය මර්ධනකාරී පිළිවෙතක් තිබුණා. හිතාමතාම බෞද්ධ ස්ථාන විනාශ කළේ ඒ උඩ කෝවිල් හැදීමේ ලොකු සම්භාවිතාවයක් තිබුණා. නමුත් දැන් ඔය කාරණාව සමාජයට ආවේ නැහැ. මේ ශිව දේවාල සංකීර්ණය යටින් තිබුණේ බෞද්ධ විහාරස්ථාන නඩමුන් කියන කාරණාව පුරාවිද්‍යා වාර්තාවක් පරීක්ෂණ පත්‍රිකාවකින්වත් එළියට ආවේ නැහැ. ඇයි එහෙම එළියට එන්නේ නැත්තේ? මම කියන්නේ මෙතන බෞද්ධ ස්ථානයක් තිබුණේ නැහැ කියලා. කිසිම සැකයක් උපකල්පනය කරනවා මෙතන බෞද්ධයි කියලා, බෞද්ධ ස්මාරක උඩයි මේ හැදුවේ කියලා. නමුත් අර මේ ඒක දැනගන්න ලොකු සාක්ෂි තියෙන්න ඕනේ. ඉතින් මෙතන වාර්තාව ආපු නැති එක ගැන මම ඇත්තටම පසුතැවිලි වෙනවා. මොකද මේක තියෙන ලංකාවේ ලෝකෙත් තියෙන වාසනාවන්ත තත්ත්වයක්. මොකද දැන් ගොඩක් ඔය ලෝකේ මෝටර් වීල ඇතුළු කොහොම පුරෝගාමී පුරාවිද්‍යාඥයෝ මේ පුරාවිද්‍යාඥයෝ වාර්තා අවසානයේ කැණීමක් කළා වාර්තා දෙන්නක් ගැන නැති එක ගැන නිතරම සාකච්ඡා වෙනවා. මොකද මේ වාර්තාව දැන් විශේෂයෙන්ම ලංකාව වගේ රටක අපි හරි අමාරුවෙන් සල්ලි හොයාගන්නේ පුරාවිද්‍යා කැණීමක් කරන්නේ. මේ චෝදනා හැම කෙනාටම කරන්නත් බෑ. මේ වගේ අවස්ථා තියෙනවා. ඔබ කියන්නේ දේශපාලඥයන්ගේ මැදිහත් වීමෙන්ද මේක සිද්ධ වෙන්නේ නැත්නම් නිලධාරීන්ගේ මැදිහත් වීම නැත්නම් කැණීම් කරන්නේ යම් මැදිහත් වීමක් තියෙනවා. කවුද මේක වරදකාරයෝ කවුද? ඔව් මෙහෙමයි. දැන් ඒ වගේ ස්ථානයක් කැණීම් කරනකොට පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලය වයිකීම මේකට බලපත්‍රයක් දෙන එක හෝ ප්‍රතික්ෂේප කිරීම. ඔබතුමාගේ වගකීමක් නෙවෙයි පරීක්ෂණයේ අවසානයේ කැණීම අවසානයේ කැණීම් වාර්තාව ඔබතුමාට පත් කරගන්න. නෑ. පනත පැහැදිලිවම තියෙනවා පුරාවිද්‍යා කැණීමට බලපත්‍රයක් ගන්න ඕන පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලයකින් ලැබුණු පුරාවස්තු ලැයිස්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලයට දෙන්න ඕනේ. මෙච්චරයි පනතේ තියෙන්නේ. වාර්තාවක් දීමක් ගැන කතා කරන්නේ. හැබැයි මම මේ නීතියෙන් පිටර පැනලා මම මේ මගේ චක්‍රලේඛයකට මම මධ්‍යම සංස්කෘතික අරමුදලටත් ප්‍රධාන විධායක නිලධාරී වෙන්නේ මේ ප්‍රධාන පරිපාලන නිලධාරී වෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා. මේ දෙන්නට මම ලියුමක් ඇව්වා. මින් ඉස්සරහට මේ කැණී වාර්තා නොදුන්නොත් බලපත්‍ර දෙන්නේ නැහැ කියලා. නමුත් එතන තීන්දුව ගන්නේ මම නෙවෙයිනේ. එකක් අර පනතෙන් අර අවිහිරේ තියෙනවා. නීති අනුකූල අවිහිරයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා අගමැතිවරයානේ. එතන අවසාන තීන්දුව ගන්නේ බෝඩ් එකකින්. ඒ පාලක සභාවෙන්. ඒ පාලක සභාවට අගමැතිතුමා ඉන්නවා, පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලය ඉන්නවා, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන පරිපාලන නිලධාරී විදිහට ඉන්නවා. ඒ වගේ මුදල් ඇමතිවරයා ඉන්නවා, සංස්කෘතික කටයුතු භාර ඇමති ඉන්නවා, හින්දු කටයුතු භාර ඇමති ඉන්නවා. ඉතින් ඒ වගේ තැනදී තීන්දුව ගන්නෙ.
එතකොට සමහරට මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂණගේ හඬ යටපත් වීම ලොකු ඉඩක් තියෙනවා. ඔදුව කියන්නේ ලංකාවේ පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යයේදී දේශපාලඥයන්ගේ මැදිහත් වීම සිද්ධ වෙනවා. සම්පූර්ණ පාලක සභාවෙන් දේශපාලඥයන් 50%. ඒ කියන්නේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලන මැදිහත් වීම වල බලපෑම. මේ පාලක සභාව හොඳ උදාහරණයක් නේ. ඔබතුමාට එහෙම දේශපාලන මැදිහත් වීම සහ බලපෑම් සිද්ධ වෙලා තියෙනවද? හැම කාලෙම වෙලා තියෙනවා. ඒක දේශපාලන භේද යහපාලනයේද නැත්නම් රාජපක්ෂ පාලනයේද? මට මේ රාජපක්ෂ පාලනයට වැඩිය මගේ ලොකු විවේචනයක් තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ පාලනය ගැන. මොනවද? ගොඩක් අවස්ථාවල දැන් මේ එකක් මේක මම මුලින්ම රාජ්‍ය නායකයන් පැත්තෙන් කතා කරන්නම්. පුරා සතරස්වල කියන අනුරාධපුර පුරාවිද්‍යා ස්ථානයේ උඩ ප්‍රේමදාස ජනාධිපතිතුමා රෙදි කර්මාන්තශාලාවක් හදන්න ඇව්වා. මම ඒකට ඒ දවස්වල මම අධ්‍යක්ෂ වෙනල් නොවුනත් මම ඊතර විෂය බාර මේ මාණ්ඩිකලාරිය හැටියට මම ඒකට විරුද්ධ වුණා. අපි නීති උපදේශ පැතුවා නීතිපතිගෙන්. හැබැයි ඒකෙන් බොහොම උදාහරණ ලක් වුණා. ජනාධිපතිවරයා මාත් එක්ක ඉන්පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලේ උස්සංගොඩ කියන ඉතාමද ප්‍රාග්ධායිතිහාසික පුරාවිද්‍යා ස්ථානයේ ගොඩගේ මේ ගුරුගේ ව්‍යාපාරිකයන් මැණික් ව්‍යාපාරිකයට හෝටලයකට මෙතන දෙන්නයි කියලා බැන්න. ඊට පස්සේ මාව මේකට අවසර නොදීපු තැන මමත් තම නිලධාරීවරු දෙපාර්තමේන්තුවේ කැබිනට් එකට අපිව කැඳවුවා. මම ඉතා විශාල ලෙස මාව අපහසුතාවයටපත් කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අවස්ථාවේ ඊට පෙර අගමැති ධූරේ දරපු කාලේ. ඉතින් ඒ වගේ බොහොම අමීරි අධ්‍යක්ෂකම් ගොඩක් තියෙනවා මේ පුරාවිද්‍යා. ඒතකොට දැන් මුහුදු මහා විහාරයේ මොකද වෙන්නේ? දැන් මේවා විවිධ කණ්ඩායම් මේවා අත්පත් කරගෙන තියෙනවා. මේකත් එක්ක ජාතිවාදී ආගම්වාදී කාරණා මේකත් එක්ක කියවෙනවා. මුහුදු මහා විහාරයේ ඒ වගේම තවත් අපි ඔය නැගිටින පුරාවස්තු සංහාරයක් ගැන කතා වෙනවා. ඒවා වර්තමානයේදී කතා වෙනවා. ඒක අඩුවක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද්ද මේ දැන් ඔබතුමාට බැරි වුණාද අවුරුදු ගාණක් අවුරුදු 20කට ආසන්න කාලයක් ඔබතුමා මේ ඉහළ නිලතලයක් දරන කෙනෙක්. බැරි වුණාද මේවා ආරක්ෂා කරගන්න? මගේ කාලේ ඇත්තටම මේකේ මායිම්ගල් හිටියුවා. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා සරත් වීරසේකර එමතුමාට. එතුමා එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට ලොකු සහායක් දුන්නා මේකේ මායිම්ගල් හිටවන්න. ගොඩක් අය දන්නේ නැහැ මේක. ඒක මායිම්ගල් හිටවලා තිබුණේ අපි. හැබැයි අර මේක යුද්ධයේ පවතින කාලයේදී මේක එහිටු ප්‍රාදේශීය ලේකම්වරයා මේකේ කොටසක් මේ අක්කර 60න් 30ක් බෙදලා දීලා තිබුණා. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ නියෝගයේ උඩ. ඉතින් එතුම මේ වගේ තීන්දුවක් කරන් තිබුණා. මේ වගේ සමහර තැන් ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන තියෙනවා. මේ රාජ්‍ය මට්ටමේ ඉහළ මට්ටමේ මැදිහත් වීමක් නැතුව නිරවුල් කරන්න බැරිව. දැන් එක තැනක් තමයි අනුරාධපුර ඇතුළු නගරේ. මොකද ඒවා රාජ්‍ය මට්ටමේ තීන්දුව ගන්න ඕනේ. මිනිස්සු පවුල් 300ක් අයින් කරනකොට එතන මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂණයට පවුල් 300ක් අයින් කිරීමේ බලේ නැහැ. මොකද මේක හිටපු රාජ්‍ය නායිකාව මේ නියෝග දීලා කර පදිංචි කිරීම. ඔබ කියන්නේ අනුරාධපුර නගරයේ පවුල් 300ක් ඉවත් කළ යුතුයි. නෑ මං කිව්වේ මේ පොත් මේ මුදුමා විහාරේ. නෑ දැන් ඔබ අනුරාධපුර ගැන කතා කරා. අතුරු නගරෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ පවුල් 300ක් ඉවත් කළ යුතුයි. 300ට වැඩි. වඩා ඉවත් කළ යුතුයි මේ අපේ මේ අනුරාධපුර නගරය සහ ඒ නටබුන් ආරක්ෂා කරන්න. ඔව්. හැබැයි ඒක කරන්න බැරිලා තියෙනවා. ඒක කරන්න බෑ. දැන් බණ්ඩාරනායක SWRD බණ්ඩාරනායක මහත්මයා ඔය අනුරාධපුර ඇතුළු නගරයට වෙනකම්ම ඒ ඍජු තීන්දුව අරන් තිබුණා. එතුමා ඉවත් කරන්න ඉස්සර මස්කඩ වල තිබුණේ රුවන්වැලිසෑය වටේ හිම. ඉතින් ඒවා ඉවත් කරා. මේ ඒ වගේ මත්පැන් සල් තිබුණා ඒවා ඉවත් කරා. හැබැයි එතුමා අවාසනාවකට මේ අර කොටසට නෝ එතුමාගේ අභාවය සිද්ධ වුණා. එතෙන් නතර වුණා. ඉතින් ඊට පස්සේ හිටපු එක ආණ්ඩුවක්වත් එතන ඉස්සරහට ගියේ නෑනේ. ඉතින් මුහුදුමාවියටත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මට හැබැයි ඕක එදා මට කියන්න බෑ ඕක. මොකද මං හිතන සමහර ප්‍රේක්ෂකයෝ මට බනි. හැබැයි රාජ්‍ය නිලධාරියෙක් වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රාජ්‍ය විවේචනය කරන්න බෑ. අද ඔබතුමාට පුළුවන් ඔබතුමාට අද මට පුළුවන් අද මම ස්වාධීන පුද්ගලෙක් නිසා විවෘතව කතා කරන්න පුළුවන් නේ. ඔබතුමා මේ UMPද ශ්‍රී ලංකාද මොකද දේශපාලන මතවාදය? මම මෙහෙමයි මම මධ්‍යස්ථයි මම මොකද මම මේ අර අවුරුදු 5 මේ කැපුවත්තර ඇගේ තියෙන කොළ කියලා මේ කවදාවත් හිට පුරවැසින් නෙවෙයි මම ඇත්තටම. ඉතින් මේකේ මධ්‍යස්ථ මතදාන කියලා කට්ටිය ගොඩක් අඩුනේ මේ රටේ. හැබැයි මේකනේ තිත්ත ඇත්ත. ඉතින් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැරද්දක් දැක්කොත් මේ ආණ්ඩුවේ ඒක විවේචන කරන්නත් කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහගේ වැරද්දක් දැක්කොත් ඒක විවේචන කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා විදිහට සඳහන් කළොත් එහෙම. දැන් 8ම ස්ථානය 9ම ස්ථානයක් වෙනවනේ. අලුතින් හදනවනේ සඳහිරු සෑය. මොකද ඒ ගැන කියන්නේ? මම දකින්නේ ඒකේ වැරද්දක්. මොකද ඒක ඉස්සල්ලාම මේ සඳහිරු සෑය හදන්න ඇත්තටම මගින් විමසුවා. අගමැතිතුමා 3 පාරක් විමසුවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුලදීම තීරණය කළා තිබුණේ ශ්‍රී මහා බෝධියයි රුවන්වැලිසෑය අතර මේ දාගැබ හදන්න.
ඊට පස්සේ මම කිව්වා මේක අගමැතිතුමනි මෙතන සම්පූර්ණයෙන් මෙතන පුරාවිද්‍යා ස්මාරක වලින් ආඩ්‍යයේ සම්පූර්ණ වැහුණු බිමක් මෙතන හදන්න ඉඩක් නැහැ කියලා. ඊට පස්සේ මට කිව්වා මේ අටම ස්ථානයේ නායක හාමුදුරුවෝ කියන අගමැතිතුමා කිව්වේ අටම ස්ථාන නායක හාමුදුරුවෝ කියනවා ඒ කාලේ කරත්ත ගාලා තියෙන තැන මේක හදන්න පුළුවන් කියලා. මම ඊට පස්සේ මම කිව්වා මේ කැණීමක් කරලා බලන්නම් කියලා. ඊට පස්සේ මම කැණීමක් කරනකොට එතන නටමු මතු වුණා. දෙවනුව මේ තැනක් තීරණය කරා රුවන්වැලි සෑයයි බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය අතර. එතරම් මේ අගමැතිතුමා මුල් පස් පිටල කැපුවා. එතරම් නටමු මතු වුණා. දෙවනුව මේ ඇතුළු නගරේ නටමු නැති කොටසක් තෝරාගත්තා. විශ්වාසයට මුණ නැහැ. විශ්වාසය තිබුණු තැන එතන නටමු මතු වුණා. මට කිව්වා අන්තිමේ මං හිතන්නේ වෙන රාජ්‍ය නායකයෙක් මෙච්චර ඉවසන්නේ නැහැ. මේ මම දැකලා නැහැ එච්චර ඉවසන රාජ්‍ය නායකයෙක්. මගෙන් අහුවෙන ඔයාම තනක් පෙන්වන්න කියන. හැබැයි මේ පුරාවස්තු හානි කර නොවන අනුරාධපුරයෙන් බැහැරත් නොවන මොකද මේකත් රජෙක්ගේ මේ අර මේක මොකද ඒ සම්ප්‍රදාය තාම යනවනේ. අපි රජවරුන්ට කියලා සීමා කරලා නැහැ නේ. අදත් මහවංශ ලියනවනේ. ඉතින් ඒක කිසිම නටමුන් කිසිවක්ම නැත්තන යෝජනා කරලා දුන්නා. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඔච්චර හිතවත්කමින් හිටපු ඔබතුමා ඔච්චර එතුමාගේ හොඳ කියන ඔබතුමා එතුමා පුරාවිද්‍යා අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී තවමත් ඔබතුමා එතනින් ඉවත් වෙනවා. ඉල්ලා අස් වෙනවා. ඉල්ලා අස් වෙන්නේ චෝදනාවක් එක්ක. ඒ චෝදනාව ඔබතුමාගේ මුහුණු පොතේ සඳහන් කරනවා. ඔබතුමා කියනවා මෙන්න මෙහෙම. දැන් නම් ඡන්දදායකයාට කිසිදු පිළිසරණක් නැහැ. වටිනා ඡන්දය අපතේ නොහැර පාවිච්චි කළ යුතුයයි අප සැමදා සිතූ දේ දැන් නම් නැවත සිතන්නට වෙලා. අපේ ඡන්දයට තිබූ වටිනාකමත් ඒ භාවිතා කළ ඡන්දදායකයාගේ ඡන්දදායකයාත් දැන් අන්තිමටම අසරණ වී හැල්ලු වෙලා. මා පෞද්ගලිකව කල්පනා කරන්නේ නම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මාහාර සිදු වූ අසාධාරණකම් නිවැරදි කිරීමට හා මාගේ සේවය දිගටම ලබා ගැනීමට උනන්දු වීම ගැන ඇත්තේ ගෞරවයක්. මට එතුමන්ලාගේ ආශිර්වාදයෙන් තවත් අවුරුදු 5ක් 6ක් තනතුරු වල ඉන්න තිබුණා. එතුමන්ලා ඊට මගෙන් ඇවිටිලිද කළා. බලයට ඒමට පළමු ජාතික ප්‍රතිපත්තිය සැකසීමට එතුමන්ලා මාගේ සේවය ලබා ගත්තා. ඒ බොහෝ කැමැත්තෙන් ඉටු කළත් ඒවා ක්‍රියාත්මක බව පෙනුනේ නැහැ. දැක්මක් ඇති රාජ්‍ය ඇමතිවරයෙකු පත් කරනු වෙනුවට කිසිදු දැක්මක් නැති මාධ්‍ය හරඹවලට පමණක් වද වෙන හා ඊට සිය සේවය ලඝු කළ සැකසූ ප්‍රතිපත්ති දැකවත් නැති සෙරෙප්පු නොපැනවීමෙන් පමණක් සිය සරලත්වය හා අල්පේච්ඡත්වය පළ කළ හැකියයි යන බොළඳ ආකල්පය දරන හිස් රාජ්‍ය අමාත්‍යවරයෙකුට සංස්කෘතියත් පුරාවිද්‍යාවත් බාර දුන්නා. සෙරෙප්පු නොදා සරල අල්පේච්ඡ ප්‍රදර්ශනය කරන ඇමතිවරයා විදුර එක්රුණාගේ මහත්තයා කියන්නේ නේද කියන්නේ? මම නමක් කියන්න ඕනේ නෑනේ මේ කොහොමරි මේ මම ඒ කියන්නේ දැන් ඔබතුමා මේ කියන රාජ්‍ය අමාත්‍යවරයා අපි දන්නේ පුරාවිද්‍යා රාජ්‍ය අමාත්‍යවරයා විදුර එක්රුණාගේ මහත්තයා. ඒක කවුරුත් දන්නවා. ඉතින් මෙහෙමයි මගේ තියෙන චෝදනාව දැන් මේ පුරාවිද්‍යා විෂයේ තියෙන සංස්කෘතික අමාත්‍යාංශය බාර දුන්නේ අර මොකක්වත් බාර දෙන්න බැරිම තැන ඇමති කෙනෙකුට. එතුමා යටතේ මම පොඩි කාලයක් වැඩ කරේ. වැඩ කරපු අවස්ථාවේ එතුමා ලොකු උනන්දුවක් ගත්ත පුරාවිද්‍යා ස්ථාන වලට යන්න. මමත් ගියා. එතුමා හා පුරා කියලා මේ අමාත්‍යාංශය බාරගත්ත විතරයි. මම ඊට ඉස්සෙල්ලා එතුමා පුරාවිද්‍යාව ගැන කතා කරන කවදාවත් මාධ්‍යක කිසි දෙයක දැකලා නැහැ. හැබැයි හැමතැනම උණු අපේ අමහිරියක් දැකීම තමයි ගිය හැටිම මාධ්‍ය ඔහු පිරිවරා ගන්න වෙලාවේ අපි දැක්ක බදවල පළු යන්න බනිනවා. ඔව් ඒ වෙලාවේ මට විතරක් නෙවෙයි. තාම පරුසු විදිහට මාධ්‍ය ඉස්සර බයිනු. මොකද අඩුම තරමින් එතුමා යන්ට ඉස්සෙල්ලා නිලධාරීන්ගේ බහට ඇහුම්කන් දීලා මේ පියවර ගත්තා නම් අපේ මේ ගැටලුවක් නැහැ. ඉතින් එතුමා ගිය හැටිම කරන්නේ මාධ්‍ය ඉස්සරහා දෙපාර්තමේන්තු නිලධාරීන්ට බැනගෙන යනවා. අන්තිමේ මාධ්‍ය ගියාට පස්සේ නිලධාරීන් ගන්න මොකද උනේ කියලා. එතකොට කියනවා මම මේ දන්නේ නැතුනේ මේ දොස් කිව්වේ මේ දෙපාර්තමේන්තු වැඩ කරලා තියෙනවනේ. මේව වැඩ නැහැ රටම දැනගත්තා පස්සේ. මීඩියා ෂෝ එකද දෙවි මීඩියා ෂෝ එකක් එකෙන් පේන්නේ. ඉතින් එතුමා ඊට පස්සේ තමයි මේ නිලධාරීන්ගේ ෆයිල් බලන්නේ. මොකද්ද කරේ කියලා අහන්නේ. මේ කියලා අපේ නිලධාරීන් අතර මේ අවස්ථාවේ තමන්ගේ රාජකාරිය හරියටම ඉෂ්ට කරලා. මොකද ඒක බුද්ධිමත් දේශපාලනඥයෙක්ගේ මේ ගුණයක් වෙන්න බෑනේ. අනිත් එක මේ දැන් පුරාවිද්‍යා උපදේශ සභාවක් තියෙනවා. උපදේශක සභාව තියෙන්නේ පුරාවිද්‍යා උපදේශ දෙන්න සහ ජනතාව නියෝජනය කරන්න. දැන් මේක ජනතා නියෝජනය වුණේ පුරාවිද්‍යා උපදේශ සභාවේ ඉන්නවා සමාජ විද්‍යාව කරපු කට්ටිය. සමාජ විද්‍යාව කරපු කට්ටිය කොහොමද පුරාවිද්‍යා උපදේශ සභාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂණලාට හෝ අමිතිවරයාට උපදෙස් දෙන්නේ? මේවා ගැටලු තියෙනවා. ඔබතුමා කියනවා මේ ආණ්ඩුවෙන් වැඩක් නැහැ දීපු ඡන්දය ගැන කනගාටු වෙන මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඔබතුමාලා කැප වුණා. නමුත් දැන් කනගාටු වෙනවා මොකද මේ සිද්ධ වෙන පරිසර දූෂණය හමුවේ බලාගෙන ඉන්න නම් බෑ.
මොනවා හරි දෙයක් කරන්න ඕනේ මේ විරුද්ධව කියලා ඔබතුමා කියනවා. මොකද්ද මේ වෙන්නේ? මට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන හොඳ දැක්මක් තිබුණා. මොකද එතුමා අපි දැක්කා මේ එතුමා මේ ඔප්පු කරලා තිබුණා මේ වැඩ කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරී කියලා. ඉතින් කවදාවත් මගේ රාජ්‍ය කාලේ ඊතරම් මේ කෙටි කාලයක් තුළ වැඩ කරපු රාජ්‍ය නිලධාරීකම දේශපාලනයකට යම් ආකාරයක සම්බන්ධතාවයක් තියෙන රාජ්‍ය නිලධාරීන් දැකලා තිබුණේ නැහැ. ඉතින් අපේ මම විතරක් නෙමෙයි මුළු රටම බලාපොරොත්තු දල්වා ගත්තානේ. ඉතින් ඒ දැක්ම තිබුණේ නැහැ නේ මීට පෙර රාජ්‍ය නායකයන්ගේ. බලාපොරොත්තු ඉෂ්ට වෙලාද? නෑ මෙහෙමයි දැන් ඇත්තටම බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. මම ඒක තමයි මගේ Facebook සටහනේ දාන්නේ. එතුමා මේ ගත්ත සමහර තීන්දුවත් එක්ක දැන් අපිට ලොකු කුකුසක් තියෙනවා. එතුමාට අපි එකපාරට මේ තදිම දෝෂාරෝපණය කරන්නත් බෑ. මොකද එතුමා මං කිව්වා වගේ මේ ඔබතුමා කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊටම හොඳ දැක්මක් තිබුණු නිලධාරියෙක් විදිහට ඔබතුමා හඳුනාගත්තා. ඊට පස්සේ ඒ පිළිබඳ විශ්වාසයක් තවල එතුමාට ඔබතුමාලා සහාය බල කරා. නමුත් දැන් එතුමා ගත තීන්දුව සම්බන්ධයෙන් යම් ආකාරයක කුකුසක් තිබෙනවා කියන කාරණාව. කුකුසක් තියෙනවා. මේ අර මොනවද ඒවට කියන්නේ දැන් අර ඔය වගේ වටින් ගොඩින් ගෙන ආරංචිත් තියෙනවා එතුමාට තියෙන බාධක ගැන. අපි මොකද දෙපැත්තක් හිතන්න ඕනේ. එතුමාට එකපාරටම හාස්කම් පාන්නටත් බෑනේ. එතුමාට එකපාර පාර්ලිමේන්තුවල ටික ඔක්කොම වෙනස් කරන්න බෑනේ. වෙනස් කරන්න බෑ. ඉතින් ඒ වුණා සමහර තීන්දුවලදී මම හිතනවා රටේ නායකයෙක් හැටියට මේ පොඩි ආයසින් වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් වුණේ නැහැ කියලා මට හැඟීමක් තියෙනවා. ඒකට එතුමාට ලොකු බාධක තියෙන බවත් අපිට පේනවා. මොනවද ඔබතුමාට හිතෙන බාධක? නෑ ඉතින් අර පාර්ලිමේන්තුව එහෙමනේ. ඉතින් අපේ කට්ටිය බැලුවේ හිටපු මිනිහට පොඩ්ඩක් හොඳ මිනිහෙක් තෝරන්න. හොඳ මිනිහ නෙවෙයිනේ. හොඳ මිනිහෙකුට විකල්පයක් තිබුණේ නැහැ නේ පාර්ලිමේන්තුව ඇස්සේ. ඉතින් අපි එහෙම ඇවිල්ලා හොඳ මිනිස්සෙක් දැක්කා. ගෝඨාභය රාජපක්ෂ. හැබැයි එතුමා මේ පෞගේ කාලේ ගත්ත සමහර තීන්දුව හරිම මතභේදාත්මකයි. උත්සාහ අපිට හැකි දේ කරන්න එතුමා නිවැරදි කර වැරද්දක් කරනවා නිවැරදි කරගන්න මට ඔබතුමාට හොඳ අවස්ථාවක් තිබුණා ඒවා නිවැරදි කරන්න. ඔබතුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා විදිහට හිටියනම් ඔබතුමාට අඩු ගානේ පුරාවස්තු සම්බන්ධයෙන්වත් යම් සාධනීය මැදිහත් වීමක් කරන්න තිබුණා. ඔබතුමා ඒක වගකීම අතහැරියා වගේ හිතෙන්නේ නැද්ද? නෑ ඉතින් අර මං අර කීප තත්ත්වයත් එක්කද මොකද ඇත්තටම මගේ හැමදාම කලකිරීම තිබුණා. මේ දේශපාලන පක්ෂ මේ දේශපාලනය සහ පුරාවිද්‍යාව ගැනම දැන් මම මේ දැන් කියන්නම් ගොඩක් වෙලාවට අපි ඇමති කෙනෙක් හරි අපේ විෂය බාර ඇමතිවරු හරි මම හැම කෙනාටම මේ චෝදනාව කරන්නේ අධ්‍යක්ෂණවල කතා කරේ නිදන් හොරෙක් බේරන්න දුරකථනයේ අමතලා මෙන්න අහවල් මේ පුරාස් විනාශ කරපු මොනසෙ දැන් අහුවෙලා ඉන්නවා අනේ මිනිහට ඉක්මනින් ලියුම වන්න මේ ආයෙත් දාගන්න කවුද ඇමතිවරයා කියන්න බැරිද? විෂය බාර ඇමතිවරයා නෙවෙයි අපේ වෙන පිටින් ඉන්න ඇමතිවරු ගත්තත් මේක තමයි මට ආපු වැඩිම ඇමතිවරු කතා කරන්නේ මේ සිද්ධියට. ඒ කියන්නේ ඇමතිවරු මට කතා කරන දේශපාලනය තුල ලංකාවේ දේශපාලනය ඔබතුමා පක්ෂ වේදකින් තොරව ඇත්ත කතාවද? පක්ෂ වේදකින් තොරව මොන පැත්තම තුනේ ඒකයි. දුරකථන ඇමතුන් 100ක් දුන්නා නම් 100ට 80ක් කතා කරලා තියෙන මේ ගැන. එක පුද්ගලෙක්වත් මේ භාණ්ඩාගාරයේ අපිට සල්ලියක් වර කියලා දෙන්න මං ඉදිරිපත් වෙන්නම් මාත් මේ කැබිනට් එක කතා කරන්න කියලා දෙපාර්තමේන්තුවේ පුරාවස්තුල සුගතිය වෙනුවෙන් මේකට උරුමය ගැන වේදිකාවල බොහොම මේ හයියෙන් කතා කරනවා. පුරාවිද්‍ය උරුමය ගැන බෞද්ධ උරුමය ගැන කතා කරනවා. හැබැයි ඒක මම දැක්කේ නැහැ කවදාවත් ක්‍රියාවෙන්. දැන් ඔබතුමා බරපතල කාරණාවක් නේ ඔබතුමා කියනවා මේ කතා කරව බහුතරයක් කතා කරන්නේ නිදන් හුරු බේරගන්න කියලා. ඔව්. දැන් එතකොට ඔබතුමාට මේ යන තත්ත්වයන් එක්ක මොකද හිතෙන්නේ ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැන් අපි දන්නවා නැගිටින පුරාවස්තු පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ලංකාවේ මේනකොට තිබෙනවා. මේ කියන්නේ දැන් මේ රටේ අපි මේ රටේ පුරාවිද්‍ය උරුමය මම කියන්නේ අපිට නම් මේ දැන්නම ආඩම්බර වෙන්න පුළුවන් එකම දේ ඔච්චරනේ. පරිසර සහ පුරාවිද්‍ය උරුමයනේ. මේ දෙකම විනාශ වෙලා සෝජන අයල වෙනවා. මේමයි දැන් බලන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ආගම ආරක්ෂා කිරීම ගැන කතා වෙනවා. බෞද්ධ පුරාවස්තු ආරක්ෂා කිරීම ගැන කොතනක් කතා වෙනවද කියලා. අවුරුදු 15ක් ඔබතුමා හිටියා පුරාවිද්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට. ඉතින් පුළුවන්කමක් තියෙන්න බෑ කතිකාවක් නිර්මාණය කරලා මේක සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල වෙනසක් සිද්ධ කරගන්න. මම කිව්වේ ආයතන සංග්‍රහය සහ අපි රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොට මේ ආධුනික ව්‍යවස්ථාවත් ඒ වගේම නිලධාරියෙක් හැට රජයේ විවේචනය නොකිරීමත් අවාසනාවට ඒකට කොටු වෙනවනේ අපි. නෑ ඔබතුමා මොන අමාත්‍යවරයාටද යෝජනා කළේ අපි දැන් ඔබතුමා කිව්ව කාරණා විදිහට බුදුදහම ආරක්ෂා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කාරණාවක් සඳහන් වෙනවාය. පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ කිසිදු සඳහනක් නැතය. ඒ නිසා අපි පුරාවස්තු ආරක්ෂා කර ගැනීම විවේචනය සාමාන්‍ය අමතුරුත් එක්ක සුවදව අපි කතා කරන ලක් මම ඔයිට එහා දේවල් කතා කරලා තියෙනවා. කෙරුන්නේ නෑ කවදාවත් කියලා නෑ. ඉතින් මගේ අදත් තියෙන විවේචනය තමයි මේ රටේ පුරාවස්තු ආරක්ෂා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දිරි දෙන්න ඕන දෙයක්. දැන් ඔබතුමා ප්‍රශ්න තවත් දෙයක් මම කියන්න ඕනේ.
මේ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය මට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉල්ලපිලා මම මේක දැන් මම මේ වතාවේ මගේ ලියවිල්ලේ පුරාවස්තු වල ප්‍රමුඛතාවය දෙන්න කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු කරන්න කියන යෝජනා මම ලිඛිතවම එව්වා. පුරාවිද්‍යා භාර අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා කරු අග්‍රාමාත්‍යතුමා මෙදිහත් වෙන්නේ නැද්ද පුරාවිද්‍යා කටයුතු වලට? කවදාවත් නැහැ. මම ඒක කියන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ එතුමා මං අහන්නේ ඔබතුමා ඉවත් වෙද්දිවත් අඩු ගානේ එතුමා මට නිතරම කිව්වා මට යන්න එපා ඉඳයි කියලා එතුමාලත් එක්ක. මොකද එතුමා ගැන මගේ එහෙම එතුමාගේ දේශපාලනික නියම මගේ පෞද්ගලික මත තියෙනවා. නමුත් එතුමා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බලපෑම් කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ තීන්දුව ගත්තේ නැහැ. ඒක නම් මම පැහැදිලිව කියන්න ඕනේ. හැබැයි මේ හැමදාම වෙන දේ වෙමින් යනවා කියලා තමයි මට දැන් පේන්නේ. අර පුරාවස්තු අතුරුදහන් වීම ගැන කෞතුකාගාර වලට හොරු පැනපු ගැන කතා වුණා. ඊළඟට අපිට මතකයි කාලයක් තිබුණා මේ දුටුගැමුණු රජතුමාගේ ජයකොන්තේ හොයමින් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා, කඩුව හොයමින් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා කියලා සමාජයේ කතිකාවක් තිබුණු කාලවකවානුවක්. ඒ ගැන ඔබතුමා දැනුවත්ද මොනවද ඒ කාලේ සිද්ධ වුණේ? නිකන් කතා බහ විතරද? මෙහෙමයි දැන් ලෝකේ ගත්තාම මම මේක සාධාරණීකරණය කරන්න කියන කතාවක් නෙවෙයි. මේ අපේ ජනතාවගේ බහුතරයේ පුරුද්දක් තියෙන මොකක් හරි වැරද්දක් වුණාම කොතරම් හොඳ කරත් කොතරම් සාධනීය දේවල් කරත් එක වැරද්දකදී මේ බොහොම තදින් ඇගිලි දික් කරනවා. ලෝකේ පුරා මෙහෙම දේවල් වෙනවනේ. දැන් හොඳම උදාහරණය මොනාලිසා කියන චිත්‍රය. මොනාලිසා කියන චිත්‍රය පැහැරගත්තනේ එක අවස්ථාවක. ඔව්. අච්චර ආරක්ෂා සහිතව තියෙන චිත්‍රයක්. ඉතින් මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ කොළඹ මම ජීවිත කියන එක නෙවෙයි. එහෙම වුණා කියලාද ඔබතුමා කියන්නේ? එහෙම වුණා කියලාද කියන්නේ? එහෙම සිදුවී වුණා කියලාද කියන්නේ? පිටරට මේ වෙන රටවල ලංකාවේ වුණානේ. ඇත්තටම බොහොම පැහැදිලි සිද්ධි කීපයක් තියෙනවානේ. දැන් කොළඹ කෞතුකාගාර සිද්ධිය වුණත් ඉතින් ඒකට සූදානමක් තිබුණේ කෞතුකාගාරය. එතන කෞතුකාගාර පැත්තෙන් ඒක මේ ඔවුන්ගේ දුර්ලභමක්. මම ඒකත් එක්ක ගැට ගහපු අනිත් කාරණාව. ඒ කියන්නේ ඔය කාලයක් තිබුණා දුටුගැමුණු රජතුමාගේ ජයකොන්තේ හොයාගෙන ගියා, කඩුව හොයාගෙන ගියා කියලා. ඒ කාරණා ගැන මොකද කියන්නේ? ඒව නම් මිත්‍යාවන්. මොකද දුටුගැමුණු රජු ජයකොන්තයක් ගැන මේ ජයකොන්තේ මහාවංශ බොහොම පැහැදිලිව තුන තැන්පත් කරන්නේ මිරිස් වැටියනේ. ඊට පස්සේ ජයකොන්තේ කලුත්තියක් හදන්න ඇති. මේ ඒක සම්පූර්ණ මිත්‍යාවක්. හොඳයි. බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට. ඔබතුමාගෙත් දැන් රාජකාරී ජීවිතයෙන් බැහැර වෙලා ඔබතුමා දැන් මා සඳහන් කරා අපිත් එක්ක කතා කළා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සම්බන්ධ වෙනවා කියලා විශේෂයෙන්ම මේ අධ්‍යාපන ලබා දීමේ කාර්යයට සම්බන්ධ කරලා නැවත වතාවක් අපි ඒ කටයුතු වල සුබපතනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.